ආයිබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත්තික හැරුම ශ්‍රද්ධා රූපහානි සවස් 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා ගණේගොඩ. ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පැන වූ ඇඳිරි නීතිය අද සිට ඉවතට. සිසුන් නොමැතිව පාසල් හෙට විවෘත කෙරේ. උපකාරක පන්තිද ඇරඹෙයි. ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීමේ දෙවන අදියර ජූලි දෙවනදා සිට. LTT අතීත මතක සමග ගනුදෙනු කරන සන්ධ්‍යා. මල්ලි අරගෙන බිත්තිය ගැහුවා කකුල් දෙකෙන් අල්ලලා. අයියයි මල්ලි මාමයි එතනම මැරුණා. ලෝපුරා කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවයි. මුලින්ම දේශීය පුවත්. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද සිට බලපැවැත්වෙන පරිදි මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍යාංශය පවසනවා. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස දෙකක පමණ කාලයක් දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන තිබුණා. මාර්තු 20 වනදා සිට එලෙස දිවයිනට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබූ අතර විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කරමින් අත්‍යවශ්‍ය කාරණා ඉටු කර ගැනීම සඳහා ජනතාවට ඉඩ ලබා දී තිබුණා. කොරෝනා වසංගතය පැතිර ගිය කාල සීමාව තුළ මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර රජය සහ පෞද්ගලික අංශයේ රාජකාරී කටයුතු නිවසේ සිට සිදු කිරීමටයි රජය උපදෙස් ලබා දී තිබුණේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය පියවරගෙන තිබූ අතර කොළඹ සහ ගම්පහ ඇතුළුව සමස්ත දිවයිනේ දිස්ත්‍රික්ක සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය පසුගිය මැයි 26 වනදා සිට ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. ක්‍රමෙන් ලිහිල් වූ ඇඳිරි නීතිය ජුනි මාස 6 වනදා සිට ජුනි 13 වනදා දක්වා ක්‍රියාත්මකව පැවතියේ රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පමණයි. ඉන් අනතුරුව ජුනි 14 වනදා ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අද දක්වා ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. එලෙස විටින් විට යම් යම් සීමා සහිතව ලිහිල් කළ ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවයි ජනාධිපති මාධ්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මෙරට කොවිඩ් වෛරස පැතිරීමේ අවධානමක් සහිත කාල සීමාවන් තුළ එලෙස ඇඳිරි නීතිය පැනවීමට රජය පියවරගෙන තිබූ අතර ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු මේ වන විට සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇති අයුරු දැක ගැනීමට හැකියාව පවතිනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමූ පාසල් හෙට ආරම්භ වෙනවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ අදියර 4ක් යටතේ මෙසේ පාසල් ආරම්භ කරන බවයි. ඒ අනුව මේ ආකාරයෙන් හෙට පාසල් විවෘත වන්නේ දින 105කට පසුවයි. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශ නිලධාරීන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අදියර 4ක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව හෙට පාසල් විවෘත වුවද සිසුන්ගේ පැමිණීමක් සිදුවන්නේ නැහැ. විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය හෙට පාසල වෙත කැඳවා ඇති අතර සතියක කාලයක් පාසල පිරිසුදු කිරීම ආදිය ඔවුන්ගේ මැදිහත් වීම යටතේ සිදු කරනු ඇති. සිසුන් පාසල වෙත කැඳවීමට තීරණය කර ඇත්තේ ලබන 6 වනදායි. මේ අතර හෙට සිට පෞද්ගලික උපකාරක පන්තිද විවෘත කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. මීට පෙර ඒ සඳහා අවසර ලබා දී තිබුණේ සීමිත සිසුන් සංඛ්‍යාවක් සහභාගී කරවාගෙන පන්ති පැවැත්වීම සඳහා පමණයි. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සමග තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පෞද්ගලික උපකාරක පන්ති සඳහා 500ක සිසුන් පිරිසක් සහභාගී කරවා ගැනීමට අවසර ලබා දී තිබෙනවා. සමාජ දුරස්ථභාවය අනුව ආසන පනවමින් විෂ බීජාණුහරණ නියමයන්ට යටත්වයි මෙම අවසරය ලබා දී ඇත්තේ. මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2034ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේදී හඳුනාගත් නව ආසාදිත පුද්ගලයාත් සමගයි. එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. ඊයේ දිනේදී ආසාදිතින් 19 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඔවුන් සියලු දෙනාම බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලින් බවයි වාර්තා වන්නේ. මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 1661ක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම වෛරසය ආසාදනය වූවන් 362 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළේ.
රෝහල්වල වෛරස් ආසාදිතයන්ගේ සැක සහිතව ප්‍රතිකාර ලබන පුද්ගලින් සංඛ්‍යාව 51ක් වන අතර මේ දක්වා මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 11ක්. බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතියේ 3 වන අදියර හෙට සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ජූනි මාස 8 වන දින සිට විශේෂ සැලැස්මකට අනුවයි කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය සහ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇත්තේ. අලුතින් පටන් ගමු මහා මග විනය ඇතිකරමු යන තේමාව යටතේ මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානයේ පියවරගෙන තිබුණා. මෙහි පළමු අදියර මොරටුව සිට කොළඹ කොටුව දක්වාත් දෙවන අදියර බොරැල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් මේ වන විට ක්‍රියාත්මකයි. ඒ අනුව තුන්වන අදියර හෙට උදෑසන 6 සිට ඉඟුරුකඩේ මන්සන්දිය සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. සිරිමව් බණ්ඩාරනායක මාවත ආමර් වීදිය මාලිගාවත්ත මරදාන හරහා කොළඹ කොටුව දක්වා එම බස් ප්‍රමුඛතා මන්තිරුව ක්‍රියාත්මක වනවා. බස් ප්‍රමුඛතා මන්තිරුව ක්‍රියාත්මක වන අවස්ථාවන් වලදී එම මන්තිරුව තුළ පුද්ගලික සහ ලංගම බස් රථ ආසන 20ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස් රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ සහ වෑන් රථවලට පමණක් එය භාවිත කළ හැකි බවයි පොලිස් මූලස්ථානයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. ලෝකයේ ඇති සියලු හවුහරුණ නැති වී දුකෙහි වේදනාවෙන් විඳිමින් එහෙත් පියවරක් හෝ ඉදිරියට යාමට වෙරදරන කාන්තාවක් අපට මුණ ගැසුණා. ඒ වැලිකන්ද බොරවැව ප්‍රදේශයේ. තල් රුප්පාවෙන් නැගි වෙඩිහඬට වසර 30ක් මුළුල්ලේම ජීවිත පිළිදෙන්නට සිදු වූ ඒ අඳුරු යුගයේ තවමත් ඔබේත් මගේත් මතකයේ රැඳී තිබෙන්නේ අඳුරු මතකයක් ලෙසයි. ඒත් මේ මතකයන් තවමත් සිහිවෙද්දී කඳුළු සමග ගනුදෙනු කරන කාන්තාවක් අපිට මුණ ගැහුණා. ඇය සන්ධ්‍යා කාන්ති. ඒත් මේ වන විට ඇය සිටින්නේ ආබාධිතව රෝද පුටුවකට උරදෙමින්. ඇය පෙලින් පෙළ ඇගේ කතාව අප ඉදිරියේ පවසන්නට වුණා. වර්ෂයේ 1989 පෙබරවාරි 27 වනදා හිටි හැටියේම LTTE ත්‍රස්තවාදීන් බොරවැව ගම්මානයට කඩා පැනලා ගම්මානයේ පදිංචිකරුවන් 70කට අධික පිරිසක් කපා කොටා ඝාතනය කළා. සන්ධ්‍යාට ඒ වන විට අවුරුදු 5යි. තාත්තට කට්ටියක් ඇවිල්ලා කිව්වා මෙහෙම මේ කැලේ ගියපු කට්ටියක් එක්කෙනෙක්ව අල්ලගත්තා මෙහෙමයි කියලා කොටි. ඊට පස්සේ තාත්තා ගියා පොලිසියට කියන්න. ඒ තාත්තා ආවේ නෑ ගෙදර. ඊට පස්සේ අම්මා අපි දෙන්නා මේ අයියවයි මාවයි ඇඳයට හැංගුවා. මල්ලි වතේ තියාගෙන ඉඳගෙන හිටියා ඇඳ ගාවට වෙලා. දෙන්නෙක් ගෙට ආව මතකයි. හමුදාය වගේ ඇඳුම් ඇඳලා හිටියා. මල්ලි අරගෙන බිත්තිය ගැහුවා කකුල් දෙකෙන් අල්ලලා. පස්සේ අම්මටත් ගැහුවා. ඊට පස්සේ අයියයි මායි එළියට ආවා. පස්සේ අම්මා දවස් දෙකක් ඉස්පිරිතාලේ ඉඳලා අම්මා නැති වුණා. අයියයි මල්ලි මාමයි එතනම මැරුණා. පස්සේ ඒ ප්‍රයාසයට තමයි මම මේ එක හැප්පෙන්නේ. එනලා. කැපෙන්නේ මේ දකුණු කකුල පන නැහැ කොන්දට වැදුණු පාරකට නහරක් කැපිලා. මාස 4ක් පහක් ගියාට පස්සේ තමයි මතකේ ආවෙ නැත් කිසි දෙයක් මතක තිබුණේ නැහැ. පස්සේ මම ළමානි මාසවල තමයි අවුරුදු 22ක් ජීවත් වුණේ. තාත්තා හිතේ අමාරුවට ඒ කාලෙම ජීවිතේ නැති කරගත්තා. ඒත් සමගින් තමන්ට ලෝකයේ සිටි තමන්ගේමයි කියන්නට හැකි සියලු දෙනාම සන්ධ්‍යාට අහිමිව යනවා. ඇයි කුඩා කල සිටම ළමා නිවසක් තුළ හැදී වැඩිමින් කාලය ගත කළේ අතීත මතකයන් සිතෙහි එලෙසින්ම තබාගෙනයි. දැන් ඇය 35 හැවිරිදි කාන්තාවක්. එක් කැසක් ආබාධිතව රෝදපුටුවෙන් එහා මෙහා යන සන්ධ්‍යා ජීවිතයේ ඉදිරිය තවමත් ගෙත්තම් කරන ආකාරය අපිට දක්නට ලැබුණා. ඒ විසිතුරු බෝනික්කන් විසිතුරු මල්ලාතිය නිර්මාණය කරමින්. ඒත් කනගාටුවට කරුණ නම් ඇගේ මේ මනරම් නිර්මාණ තවමත් ගේ ඇතුළට පමණක් සීමා වී තිබීමයි. ඇගේ ශාරීරික ආබාධයන් සියල්ලටම බාධාවක් වෙලා ඉවරයි. නමුත් ඉන් නොනැවති ඇයට එහා මෙහා යන්නට ඇති රෝද පුටුව පවා මේ වෙනකොට දි รา පත් වී අවසන්. මට මාර එලවගෙන යන්න පුළුවන් දැන් ආබාධිත අයට මේ යන්න පුළුවන් ඒවා තියෙනවනේ මේ රෝද තුනේ ස්කූටරයක් වගේ එකක්. ඒ වගේ එකක් තියෙනවා නම් මට මේ වගේ ගෙනහිල්ලා මටම අලෙවි කරගන්න පුළුවන්. කෙසේ වුවත් තම අතීත අත්දැකීම් හැඬු කඳුලින් අප සමග කිව්ව ඇය මව පියා සහෝදර සහෝදරයන් සහ ඥාතීන්ගේ ඡායාරූප ළඟ තබාගෙන පෙනෙන එක ඇසකින් ජීවිතයේ ඉදිරියට පිය නගන්නට බලා ඉන්නවා. උදව්වක් ලැබුණේ නැහැ මේ දක්වා මට වන්දි මුදලක්වත් හම්බෙලා නැහැ කොටි ගැහුවට. ඉතින් මගේ වැඩ සේරම මං තනියෙන් කරගන්නවා කාටවත් බරක් වෙලා නැහැ. ඇවිදින් බැරි වුණාට මගේ හිත අයියයි. ඉඳපු දුක් හැම දෙයකටම මං හිතපු අයියයි.
නැති වෙච්ච දේවල් ගැන දුක ඒ වුණාට ජීවත් වෙනවා මම ඉතින් කොහොමද තියෙන මේ මට ලැබිච්ච විදියම ඇය සෑම දිනකම හැඬු කඳුලින් සිටිය යුතු නොවේ යයි අපේ විශ්වාසයයි. ඇය ජීවිත ගමනේ එක් පියවරක් වූ ඉදිරියට යන්නට වෙර දරමින් අනාගතය දෙස බලා සිටිනවා. කලාවැව අසල එහා මෙහා යමින් ජලයේ සොයා යන අලිරංචු නිතර දෙවේලේ නිදහසේ කාලය ගත කරන ආකාරය අපට දකින්නට පුළුවන්. එහෙත් ඒ නිදහස සැනකින් සුණු විසුණු ගිය පුවතක් අපිට වාර්තා වුණේ. මේ අලිරංචුවේ සිටි තවත් අහිංසක කෙනෙක්. ඒත් මීට දින කිහිපයකට ඉහතදී මෙම කෙනෙරට සිදුවයේ ග්‍රාමීය මට්ටමින් නීති විරෝධීව නිෂ්පාදනය කරනු ලබන හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මුකයේ බරපතල තුවාලවල වේදනා විඳින්නටයි. ආහාර සහ ජලය ගැනීමට නොහැකිව ශාරීරිකව දුබල වන්නට මෙම කෙනෙරට සිදුවුණා. අන් වේදනාවක් සානුකම්පිතව සිතා බැලුවහොත් ඒ වේදනාවෙහි තරම ඔබටද හඳුනා ගැනීම අපහසු නොවනු ඇති. නමුත් එලෙස වේදනා විඳි මෙම කෙනෙරට ප්‍රතිකාර ලබා දීමට අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍යකයේ නිලධාරීන් හා ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කටයුතු කළා. ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන්ට මෙම කෙනෙර හමු ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයට යාබද ඔලොම්බෑව ප්‍රදේශයෙන්. මෙලෙස නොමනා මිනිස් ක්‍රියාකාරකම් හමුවේ වේදනා විඳි මෙම කෙනෙර වයස අවුරුදු 25ක පමණ කෙනෙරක්. තවත් හදවත සංවේදී කරන කරුණක් නම් මෙම කෙනෙරට පැටවෙකුද සිටීමයි. සියලුම සත්ව වර්ගයාගේ දරු සෙනෙහසට වඩා ඇත්දරු සෙනෙහස ඉතා ප්‍රබල බව වටහා ගන්නට අපට ඕනෑ තරම් සාධක පවතිනවා. එවන් සාධක අතර මෙම කෙනෙරද තම වේදනාවන් තුළින් දරු සෙනෙහස ලබා දීමට වෑයම් කරන්නට ඇති. එලෙස තුවාල ලබා සිටින මෙම කෙනෙර මේ දිනවල කලාවැව ජාතික උද්‍යානයට යාබද ගොවි බිම් ආශ්‍රිතව සැරිසරමින් සිටින අතර කෙනෙරට ප්‍රතිකාර කිරීමද සිදුවයේ කැකිරාව ඔලොම්බෑව ප්‍රදේශයේ ගොවි බිමකදී වීමද විශේෂත්වයක්. ප්‍රතිකාර ලබා දීමෙන් පසුව එම කෙනෙර යලි කලාවැව ජාතික උද්‍යානයට යැවීමට හිත් පිත් ඇති වනජීවී නිලධාරීහු කටයුතු කළා. අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හා කලාවැව ජාතික උද්‍යානයේ කටයුතු බාර ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් මෙම කෙනෙරට ප්‍රතිකාර ලබා දීමට එක් වුණා. හිත් පිත් නැති මිනිසුන් නිසා වේදනා විඳි මේ කෙනෙර හිත් පිත් ඇති මිනිසුන් නිසාම යලි ජීවය ලබන්නට සමත් වුණා. මිනිසුන් ලෙස අන් වේදනාවේ දුක අප හදවත්වලට දැනිය යුතුමය. හෙටත් කලා වැවස්සල නිතර සැරිසරන ඇත් රංචුවලට නිදහසේ සැරිසරන්නට අයිතියක් ඇති බව මේ පුවත යළි යළිත් අපට සිහි කරනු නොඅනුමානය. සමහර අවස්ථාවන් වලදී මතු පිටින් අපි දකින දේවල් වලට වඩා ඇතුළාන්තයෙන් ඊට හාත්පසින්ම වෙනස් යමක් රැඳී තිබෙන්නට පුළුවන්. ඒ නිසා අප යම් යම් දේවල් හෝ පුද්ගලයන් පිළිබඳව මතු පිටින් නිගමනයන් වලට එළඹීමට පෙර දෙවරක් සිටිය යුතු වනවා. ඔබ මේ දකින ඡායාරූපය ඉතාමත් සුවිශේෂී වූ එකක්. ඒ නිසාම ඔබත් මේ ඡායාරූපය එක් වරක් හෝ දැක ඇතැයි නිශ්චිත ලෙසම නිගමනය කරන්නට පුළුවන්. මේ ඡායාරූපය නිව්යෝක් ටයිම්ස් සංග්‍රහයේ පළවීමත් සමග මුළු ලොවක් සංවේගයට පත් කරන්නට එම ඡායාරූපයට හැකි වුණා. මේ ඡායාරූපයේ හිමිකරු තමයි කෙවින් කාටර්. ඔහු වෘත්තියෙන් මාධ්‍ය ඡායාරූප ශිල්පියෙක් වන අතර දකුණු අප්‍රිකාවේ බෑන්ක් ඡායාරූප සංගමය හා එක්ව සිය වෘත්තීමය කටයුතු සිදු කරමින් සිටියා. කෙවින් 1993 දී සුඩානය බලා පිටත් වන්නේ එවකට සාගතෙන් වැටකමින් සිටි සුඩාන ජනතාවගේ ඡායාරූප ලබා ගැනීමටයි. නමුත් කෙවින්ට බලධාරීන් විසින් එම කාර්යයට ඉඩ ලබා නොදුන්නත්
ඔහු එම නිලධාරීන් සමග සිදු කරන ලැබූ උණුසුම් වචන හුවමාරුවකින් පසු එම අවස්ථාව කෙවින්ට හිමි වෙනවා. මේ අතර කෙවින්ට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් හමු වෙනවා. පසුව කෙවින්ට සුඩානයේ ගම්මානයක් තුළ සංචාරය කිරීමට සිදුවන්නේ මෙම ආයුධ සන්නද්ධ කණ්ඩායමත් සමගයි. එහිදී තමයි කෙවින්ට හැකි වෙන්නේ මේ ඓතිහාසික ඡායාරූපය ලබා ගැනීමට. ගිජුලුනියා සහ කුසගින්නේ සිටින දරුවා යන නමින් කෙවින් මෙම ඡායාරූපය 1993 මාර්තු 26 වෙනිදා නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි පළ කරනු ලබනවා. ඉන් පසුවයි කෙවින්ගේ ජීවිතයේ ක්‍රමයෙන් වෙනස් වෙන්නට පටන් ගන්නේ. කෙවින් අවිරයගත් කණ්ඩායම සමග ගම්මානයක් වෙත ගමන් කරද්දී ඔහුට මේ කුඩා දරුවා ඇස ගැටෙන්නේ. අධික කුසගින්නෙන් සිටින මේ දරුවා එක්සත් ජාතීන්ගේ සහන කඳවුරක් වෙත ඉතා සීරුවෙන් ගමන් කරමින් සිට තිබුණා. ඒවගේම කායිකව අතිශය දුබලව සිටි දරුවා ගොදුරු කර ගැනීමට මේ ගිජු ලිහිණියා දරුවා පසුපස පැමිණ තිබුණා. මෙම සිදුවීම කෙවින් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා ඡායාරූපයට ගැනීමට සමත් වුණා. ඡායාරූපය ලෝපුරා වේගයෙන් ව්‍යාප්ත වුණා. ඒ වෙනුවෙන් කෙවින්ට විවිධ සම්මාන පවා හිමි වුණා. නමුත් ද ටයිම්ස් පුවත්පතේ පාඨකයන් විසින් කෙවින් වෙත දැඩි චෝදනාවක් එල්ල කර තිබුණා. ඒ තමයි කෙවින් කාටර් කියන අමනුෂ්‍ය ඡායාරූප ශිල්පියා ලබාගත් ඡායාරූපය. එකම ඡායාරූපයේ අමනුෂ්‍යයන් දෙදෙනෙක්. දරුවා වෙනුවෙන් කැමරාව ඉවත් කිරීමට නොහැකි වූ අමනුෂ්‍යයා යනුවෙන් බරපතල චෝදනාවන් එල්ල කර තිබුණා. මේ චෝදනාවන් සමග කෙවින්ගේ සිත දැඩි ලෙස ව්‍යාකූල තත්ත්වයට පත් වුණා. ඔහු වාර්තා කළ සිදුවීම් නිරන්තරයෙන් ඔහුගේ මනසට වද දෙන්නට පටන් ගත්තා. 1994 දී සුඩානයේදී ලබාගත් මෙම ඡායාරූපයට පුලිස්ටර් ප්‍රයිස් සම්මානය හිමිවන්නේ. එහිදී ඔහු ලෝකය මතා මේ ඡායාරූපය ගැන සුවිශේෂී පාපෝච්චාරණයක් සිදු කළා. මම දන්නේ ඔහු ඒ කඳවුර වෙත ගමන් කළාද කියලා. නමුත් මම ඒ ගිජු ලිහිණියා පන්නා දැමුවා. මා දරුවා වඩා ගැනීමට උත්සාහ දැරුවත් එදා ඒ අවිගත් කණ්ඩායම එයින් මා වැළැක්වුවා. නමුත් මෙම පාපෝච්චාරණය කෙවින්ගේ මනස ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට කිසිම විටක සමත් වුණේ නැහැ. අවසානයේ ඔහු තීරණය කරනු ලබනවා ඔහුගේ දිවි තොර කර ගැනීමට. ඒ වෙනුවෙන් ඔහු තෝරාගනු ලබන ක්‍රමවේදය මගින්ම ඔහු කෙතරම් මානසික විඳවීමක සිටියාද යන්න ඉතාමත් පැහැදිලි. ඔහුගේ පෞද්ගලික ට්‍රක් රථයේ සයිලන්සරයේ කෙළවර හා සම්බන්ධ වූ නලයක් රියදුරු කුටිය වෙත සම්බන්ධ කරනු ලබනවා. එහිදී නිකුත්වන විෂ දුමාරය ආග්‍රහණය කරවා ගනිමින් 1994 ජූලි 27 වනදා දකුණු අප්‍රිකාවේ ඔහු කුඩා කළ අධ්‍යාපනය ලැබූ පාක්මූ ප්‍රදේශයේම සිය ජීවිතය තොර කරගනු ලැබුවේ ඔහුට අවුරුදු 33ක් පමණක් වන විටදී. ඔබ බොහෝ විටක පුරුදු වී සිටින්නේ යම් සිදුවීමක් මතු පිටින් බලා විමසීමටයි. නමුත් අප දකින සිදුවීමට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් ඒ සිදුවීම පිටිපස තිබෙන්නට පුළුවන්. අප මේ ඡායාරූපය හා සම්බන්ධ කතාව ඉදිරිපත් කරනු ලැබුවෙත් ඒ බව හොඳින්ම වටහා දීමටයි. ශ්‍රද්ධා සත්ක්‍රියාවන්ගේ සුවිශේෂී සත්ක්‍රියාවක් ලෙසින් ක්‍රියාවට නැංවෙන ශ්‍රද්ධා රුධිරදාන ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වනවා. මේ වන විට රුධිරදාන කඳවුරු 1010ක් පමණ පැවැත්වීමට අපට හැකියාව ලැබුණු අතර රුධිරදායකයින් 8000කට අධික පිරිසක් ශ්‍රද්ධා රුධිරදාන ව්‍යාපෘතිය සමගින් එක් වුණා. මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යචාරයත් එක්ව දියත් කරනු ලබන ශ්‍රද්ධා රුධිරදාන ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. දිවයිනේ ප්‍රදේශ රැසක් මූලික කරගනිමින් පැවති ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු සමගින් විශාල පිරිසක් එක්ව සිටියා. කොරෝනා වසංගත අභියෝගය හමුවේ මේ වන විට රටෙහි රුධිර හිඟයක් පවතින අතර එම රුධිර හිඟය දුරු කරමින් ගත වූ කාල සීමාව තුළම ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. අද දිනේදී වතුපිටිවල මූලික රෝහල, දෙහිවත්ත මණ්ඩලගිරි රජමහා විහාරස්ථානය, නිට්ටඹුව බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමිය, පෝලාන ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන් විහාරස්ථානය, කොළඹ පහ දාඹරේ සිරි ගෞතම විහාරස්ථානය ආදී ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු සාර්ථකව පැවැත්වුණා. එමෙන්ම ජූනි 30 වනදා මාමඩල රම්පා රජමහා විහාරස්ථානයේදීත් ජූලි මාස 1 වනදා දෙනියාය පල්ලේකම ගංගොඩ ශ්‍රී සුමනගිරි විහාරස්ථානයේදීත් ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ලේබිදක් දන් දෙමින් මාහගේ උදාර පුණ්‍ය කටයුත්තක කොටස්කරුවෙකු ලෙස ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු සමග එක්වීමට ඔබටත් අවස්ථාව පවතිනවා. මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2035ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ සමගින් සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව්දෙස පුවත්.
ද ෆිනන්ස් කම්පැනි ආයතනයේ තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියර ජූලි මාස 2 වෙනිදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව දිවෙන පුරා පිහිටි මහජන බැංකු ශාඛා 63ක් මගින් අදාළ ගෙවීම් සිදු කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමවේදය යටතේ එක් තැන්පත්කරුවෙකු සඳහා ගෙවනු ලබන උපරිම මුදල රුපියල් ලක්ෂ 6ක් වන බවයි. 2010 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය ස්ථාපිත කරන ලද අතර එය යටතේ අවලංගු කරන ලද හෝ අත්හිටුවන ලද මූල්‍ය ආයතන එක් තැන්පත්කරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා තැන්පතු නැවත ගෙවීම සිදු කරනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ සභාපති JMUB ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව JMC පාසල් ජාලයේ ක්‍රියාත්මක කළ රුක්රෝපණ වැඩසටහනක් ඊයේ පෙරවරුවේ පැවැත්වුණා. ඊට සමගාමීව කඩුවෙල JMC ජාත්‍යන්තර පාසලේද මෙම වැඩසටහන පැවැත්වුණා. ඒ JMC ආයතනයේ අලවිහා ශාඛා අධ්‍යක්ෂ කෝසල නාමල් බණ්ඩාර මහතා හා එම විද්‍යාලයේ විදුහල්පති HS ලක්ෂ්මන් පෙරේරා මහතා මෙන්ම ලක්විරු ගුවන්විදුලියේ නාලිකා ප්‍රධානී අමිල අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට එම පාසලේ ගුරුවරුන් දෙමාපියන් සහ සිසුන් පිරිසක් සහභාගී වී සිටියා. දිනක සටහන් නිමා වන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජුනි මස 29 වෙනිදා ශ්‍රී ලංකාවේ අවසාන ආණ්ඩුකාරතුමා සහ ප්‍රථම අග්‍රාණ්ඩුකාරතුමා වූ ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුව සිය රටට එනම් එංගලන්තය බලා පිටත්ව ඇත්තේ 1949 හෙටවැනි දිනකදී. 1944 දෙසැම්බර් 4 වන දින සිට 1948 පෙබරවාරි මාස 3 වෙනිදා දක්වා එතුමා මෙරට ආණ්ඩුකාර පදවිය දරා තිබෙනවා. ජාත්‍යන්තර නිවර්තන දිනය ජුනි මස 29 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එහිදී නිවර්තන කලාපීය රටවල් මුහුණ දෙන විශේෂිත අභියෝග ලෝක නිවර්තන කලාප පිළිබඳ දැනුවත් කිරීම සහ වැදගත් භූමිකාව අවධාරණය කිරීම මෙන්ම තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නිවර්තන කලාපීය රටවල් සිදු කරන කාර්යයන් පිළිබඳවද අවධාරණය කිරීම සඳහායි මෙම දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නම් කර ඇත්තේ. ලන්ඩනයේ ප්‍රසිද්ධ රඟහලක් වූ ග්ලෝබ් රඟහල රංගනයක් අතරතුරදී ගිනිපත් වී ඇත්තේ 1613 හෙටවැනි දිනකයි. රංගනය අතරතුර කාලතුවක්කු වැරදි ලෙස ක්‍රියා කිරීම හේතුවෙනුයි එම ගින්න ඇති වී ඇත්තේ. දැන් ෆිදෙස් පුවත්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ලෝපුරා රටවල් වලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට කෝටිය ඉක්මවා තිබෙනවා. එමෙන්ම ලෝපුරා වාර්තා වන මරණ ගණනද ලක්ෂ 5 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,05,645ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එමෙන්ම වාර්තා වන මරණ සංඛ්‍යාව 5,01,696ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව 54,77,859 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ඉන්දියාවේ පෙරදිනයන්හිදී පරිදිම ගත වූ පැය 24 තුළද එරට වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 20131ක් සහ මරණ 414ක් වාර්තා වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ COVID-19 වෛරසය හේතුවෙන් මුළු මරණ 16103ක් සිදු ඇති අතර ආසාදිතයින් 529577ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගරවලින් දෛනික වාර්තා වන වෛරස් ආසාදිතයන්ගේ ගණනද මේ වන විට වේගයෙන් ඉහළ යමින් පවතින බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මේ වන විට කොවිඩ් ගෝලීය වසංගතයෙන් සිව්වන ස්ථානයට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවටයි. මේ අතර රට නැවත විවෘත කිරීම සඳහා ගත් තීරණය අත්හිටුවීමට ඇමරිකාව පියවරගෙන තිබෙනවා. එමෙන්ම එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක් සංචරණ සීමාවන් යළි දැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. ෆ්ලොරිඩා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලින් ගත වූ දින කිහිපයේ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් ප්‍රාන්ත බලධාරීන් මෙම පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලෝක බලවතා වන ඇමරිකාව සැලකෙන්නේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට අසමත් වූ රාජ්‍යයක් ලෙසයි. ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2599537ක් වන අතර මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 128152ක් ලෙසයි. මේ අතර පෙර දිනයන්හිදී පරිදිම ගත වූ පැය 24 තුළද වැඩිම මරණ වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. ඊයේ දිනේදී බ්‍රසීලයෙන් ආසාදිතයින් 35887ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 994ක්. COVID-19 වෛරසය හමුවේ වැඩිම බලපෑම් එල්ල වූ රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ මේ වන විට ආසාදිතයින් 1315941ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 57103 ඉක්මවා තිබෙනවා. ඒ සමගින් අදට නියමිත ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන්න නිමාවට පත්වනවා. හමුවෙමු හෙට සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.